समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, ඔබට ජීවිතය අවබෝධ වෙනකොට ඔබට තේරේවි ඔබ මිහිරි ස්වභාවයෙන් ඇල්ලුවේ සැබෑවටම මිහිරි දෙයක් නෙමෙයි කියලා. ඔබ ප්‍රිය ස්වභාවයෙන් අල්ලගත්තේ සැබෑවටම ප්‍රිය ස්වභාවයෙන් පවතින දෙයක් නෙමෙයි කියලා. ඔබට ධර්මී කරා වැඩියෙන් කිට්ටු වෙනකොට තේරේවි සැප ස්වභාවයෙන් ඔබ ග්‍රහණය කරගත්තේ සැබෑවටම සැප ස්වභාවයෙන් පවතින දෙයක් නෙමෙයි කියලා. ධර්මයට වඩාත් කිට්ටු වෙන දවසට ඔබට තේරේවි ඔබ කොයිතරම් ප්‍රමාද වුණාද මේ මිහිරි වශයෙන් අල්ලගත්ත, ප්‍රිය වශයෙන් අල්ලගත්ත, සැප වශයෙන් අල්ලගත්ත යථාර්ථය අභිභවා ගිය යථාර්ථයෙන් ඔබට ගිය ඔබේ චින්තන රටාව නිසා ඔබ කොයිතරම් අප්‍රමාද වුණාද කියලා ඔබට තේරේවි. හැබැයි ඒක ධර්මයක් ජීවිතයට වැටහෙන දවසකයි තේරෙන්නේ. ඒ තාක් කාලයක් මේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. මේ යථාර්ථයේ වසා දමන, යථාර්ථය වහලා තියෙන ප්‍රධාන කාරණා වශයෙන් භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ නීවරණ ධර්ම. මිනිසුන්ගේ කායික නිදහස ඔවුන් මේ මොහොතේ අත්විඳට සැබෑවටම ඔවුන්ට මානසික නිදහස නැති වෙලා තියෙන්නේ. සැබෑවටම මිනිසුන්ට මානසික නිදහස මුණ ගැහිලා නැත්තේ. සැබෑවටම ඔවුන්ට බලාපොරොත්තු වෙන සැපය, සනීපය, සතුට, සැහැල්ලුව නොලැබී ගිහින් තියෙන්නේ ඔවුන්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම නීවරණත් එක්ක ගතවන නිසා. සාමාන්‍යයෙන් පෘථග්ජන ශ්‍රාවකයෙක්ගේ ජීවිතය නීවරණත් එක්ක තමයි ගත වෙන්නේ. නීවරණ කිව්වහම ඔබගේ ඔළුවට එකපාරම එනවා මොනවද නීවරණ කියලා. නීවරණ පහක් තියෙනවා. ඒවට අපි කියන්නේ පංච නීවරණ කියලානේ. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ අපට නීවරණ ඔය පටිසම්භිදා මග්ගයේ වගේ තැන්වලදී නීවරණ තුනක් තව පෙන්ලා තියෙනවා. එතකොට 5යි 3යි ඔක්කොම 8යි. එතකොට මෙන්න මේ නීවරණ 8 ගැන හැම බුද්ධ ශ්‍රාවකෙක්ම හැඟීමක්, දැනුමක්, නුවණක් හදා ගන්න ඕන. හැඟීමක්, දැනුමක්, නුවණක් මේ නීවරණ ගැන නැති වුණොත් එහෙම ඒ බුද්ධ ශ්‍රාවකයාගේ ශ්‍රාවක භාවයේ නීවරණ විසින් යට කරලා දානවා. ඒ බුද්ධ ශ්‍රාවකයාගේ පිළිවෙත නීවරණ විසින් පෙළනවා. නීවරණ විසින් ඒ බුද්ධ ශ්‍රාවකයා ගිල්ලවනවා නීවරණ තුලම. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයෙක් නම් Tamanගේ ආධ්‍යාත්මික ප්‍රවේශයට ඇති සම්බාධකේ අවබෝධ කරගන්න ඕන. ඒ සම්බාධකේ හකුළු වල පැහැදිලි කරපු විග්‍රහය තමයි නීවරණ ඔස්සේ අද වෙනකොට අපි කතා බහ කරන්නේ. ඒතර මේ නීවරණ වල යථා ස්වභාවය පිළිබඳව මම හිතුවා ටිකක් පැහැදිලි කරන්න ඕන කියලා.
මේ නීවරණ නිසා තමයි පින්වත්නි නීවරණ නිසයි නිවන මගහරවන්නේ. නීවරණ නිසයි නිවන ආවරණය කරන්නේ. නීවරණ නිසයි පින්වත්නි නිවන යටපත් කරවන්නේ. නීවරණ නිසයි ශ්‍රාවකයා නිවන් මාර්ගයෙන් අයින් කරවන්නේ. එතකොට මේ නිවන් මාර්ගයේ සම්බන්ධ හැඟීමක් තියෙන, දැනීමක් තියෙන, නුවණක් තියෙන ශ්‍රාවකයා විසින් ජීවිත අවබෝධය කරා ක්‍රමානුකූලව ටිකෙන් ටික පිවිසෙනවා. මේ නීවරණ සම්බන්ධව බොහොම කෙටි දේශනාවක් තමයි අද මේ දේශනාවෙන් කරන්න වෙන්නේ. හේතුව මේ නීවරණ සම්බන්ධව ඉදිරිය අපි එකින් එක පැහැදිලි කරගන්න කාලයක උත්සාහ කරමු. නීවරණ සම්බන්ධව ගැඹුරින් විමර්ශනය කරනකොට අපට බොහෝ දේවල් තේරුම් ගන්න පුළුවන්. නමුත් අද මාතෘකා පාඩයක් විදියට සලකාගෙන මේ දේශනාව කෙරෙහි ඔබේ අවධානය යොමු කරගන්න කියලායි ඔබට යෝජනා කරන්නේ. පින්වත්නි, පළවෙනි නීවරණය තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ඡන්දය කියන්නේ කැමැත්තට. පංචකාමයන් පිළිබඳව කැමැත්තට කිව්වත් කිසි වරදක් නැහැ. නමුත් කාමච්ඡන්දය කියන එක නිසා තමයි පුද්ගලයා තුල කාම දැවිල්ලක් හටගන්නේ. කාම පරිඩාහය කියලා එකට කියන්නේ. කාම පරිඩාහය නිසා තමයි ලෝකේ කාම සෙවිල්ලක් හටගන්නේ. ඒකට කියනවා කාම පරිේෂණය කියලා. ඒතර කාම ඡන්දය කියලා කියන එකේ සරල අදහස තමයි ඇස කන නාසය දිව කය ආදී පංචේන්ද්‍රයන් මුල් කරගෙන ඒ පංචේන්ද්‍රයන් මුල් කරගෙන යම් ආස්වාදයක් පුද්ගලයාට මුණ ගැහෙනවා නම් ඒ ආස්වාදයේ පිළිබඳ ඒ ආස්වාදයේ විඳින්න ලෝකයට නැවත ලෝකයට පිවිසෙන කැමැත්තක් තියෙනවනේ අපේ හිතේ. අන්නේ පිවිසෙන කැමැත්තට කියනවා කාම ඡන්දය කියලා. එයා ඇත්තටම ලෝකේ නැවත පිවිසෙන්නේ ලෝකයට එයා තුල පවතින කාම ඡන්දය නිසා. එයා තුල පවතින කාම ඡන්දය නිසා. ඒතර මේ කාම ඡන්දය නිසා ඇස කන නාසය දිවකය මනස කියන මේ ක්‍රියාවලිය තුල ඇතිවෙන ආස්වාදයේ මුල් කරගෙන යා නැවත ඒ ආස්වාදයේ විඳින්න ලෝකේ කරා පිවිසෙනවා. ඒතර මේ කාම ඡන්දේ වගේ එකක් බණ ටිකක් අහගෙන ඉන්නකොට తాවකාලිකව යට යනවා. ඒකට අපි කියන්නේ තදංග ප්‍රහාණය කියලා. తాවකාලිකව යට යනවා. දැන් බණ අහගෙන ඉන්නකොට කාම ලෝකයට පිවිසිලා ඒ කාම ලෝකයට පිවිසීම මුල් කරගෙන රාග ද්වේෂ මොහ ඇති වෙන්නේ නැහනේ. ඒතකොට ඒකට කියන්නේ తాවකාලික ප්‍රහාණය කියලා. ඒතකොට తాවකාලික ප්‍රහාණය ඊටාම වැදගත් දෙයක් නෙමෙයි. මොකද ඒක සම්පූර්ණයෙන් ආයෙත් මේ බණ ටික අහලා ඉවර වෙලා එළියට බැස්සහම ආයෙත් අර විදිහමයි පරණ එකනමයි. ඒතකොට ඒ తాවකාලික ප්‍රහාණය කියන්නේ වැදගත් අවස්ථාවක් නෙමෙයි. తాවකාලිකව හරියට රබර් බෝලයක් පාගගෙන ඉන්නවා වගේ පාගගෙන ඉන්න තාක්කල් තියෙනවා. කකුල ගත්තාම ආයෙ උඩට එනවා වගේ. පින්වත්නි, යථා ස්වභාවය තමයි මේ ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රිය ලෝකයේ තුලින් නැවත ඉන්ද්‍රිය ලෝකයට පිවිසෙන ගතිය මුල් කරගෙන ඇතිවන කැමැත්ත తాවකාලිකව යටපත් කරගන්න අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. තව එකක් තියෙනවා විස්කම්බන ප්‍රහාණය කියලා. පින්වත්නි, මොකද්ද මේ විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ? විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ සෑහෙන කාලයක් ඇති නොවන විදියටම පාලනය කරනවා. ඒ කියන්නේ සෑහෙන කාලයකට ආයෙන්නේ නැහැ කාමච්ඡන්දේ. ඒතර සැලකිය යුතු කාලයකට කාමච්ඡන්දේ එන්නේ නැහැ කියලා කියන්නේ ඒකට කියන්නේ විස්කම්බන ප්‍රහාණය කියලා. දවසක් දෙකක් තුනක් නෙමෙයි. සමහර හාමුදුරුවෝ ඉඳලා තියෙනවා අවුරුදු 60ක් රාගසිතක් ඇවිල්ලා නැහැ. සමහර හාමුදුරුවන්ට හිතිලා තියෙනවා මම රහත් වෙලා මොකද රාග නිමිත්තක්වත් හිතට එන්නේ නැහැ කියනවා. එතකොට මේ විස්කම්බන ප්‍රහාණය කියලා කියන්නේ ඒක ඇත්තටම ධ්‍යානසිතකින් උද්ගත වන තත්වයක්. ධ්‍යානසිතක් දියුණු කරනකොට ඒ ධ්‍යානසිතේ ඇති වෙන ප්‍රබල භාවය නිසාම සිත තුළ රාගේ ජනිත වෙන්නේ නැහැ.
සිත තුල ද්වේෂය ජනිත වෙන්නේ නැහැ. සිත තුල මෝහය ජනිත වෙන්නේ නැහැ. તો රාග දේශ මොහ ජනිත වෙන්නේ නැති නිසා බුද්ධ ශ්‍රාවකයාට යම් මුලාවක් ඇති වෙන්න පුළුවන්. යම් මුලාවක් ඇති වෙන්න පුළුවන්. ඒ මුලාව තමයි පින්වත්නි දැන් මම සියල්ලන්ගෙන් නිදහස් කියලා. එතකොට ඒක විස්කම්බන ප්‍රහාණය නිසා ඒක නොදන්නාකම නිසා වෙන තත්ත්වයක්. ඒ අර තමන් වඩන භාවනාවේ ප්‍රබල භාවය නිසා ධාන සිතේ තියෙන බලවත්කම නිසාම පින්වත්නි ඒ සිතේ ප්‍රබල භාවයත් එක්ක රාග ද්වේෂ මොහ ජනිත වෙන්නෙම නැති වෙනවා කාලයක්. නමුත් ඒක සම්පූර්ණයෙන් රාගයෙන් නිදහස් වෙච්ච අවස්ථාවක් නෙමෙයි. සම්පූර්ණයෙන් ද්වේෂයෙන් නිදහස් වෙච්ච අවස්ථාවක් නෙමෙයි. සම්පූර්ණ මෝහයෙන් නිදහස් වෙච්ච අවස්ථාවක් නෙමෙයි. ඊළඟ එක තමයි පින්වත්නි සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද ප්‍රහාණය කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය කියලා කියන්නේ නැවත ඇති නොවන විදිහට නැවත ඇති නොවන විදිහටම හිත හදා ගන්නවා. සමුච්ඡේද ප්‍රහාණය. ඒකට තමයි ආසවක්කය ඥානය කියලා කියන්නේ. නැවත ආය ඇති වෙන්න ඉඩක් නැහැ ආශ්‍රවයන්ට. අන්න ඒක තමයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. එතකොට පින්වත්නි සමාධිය කියන එක බුදුරජාණන් වහන්සේ වදාලා ඊටා වැදගත් අවස්ථාවක් විදියට. මොකද සමාහිතෝ භික්කවේ යථා භූතම් පජානාති කියලා ධර්මී වාක්‍යයක් තියෙනවා. සමාහිත වුණාට පස්සේ ඒ සමාහිත වූ පුද්ගලයාගේ හිත තුළ උද්ගත වන තත්වයක් තමයි යථා භූත ඥානය කියලා. ඒතර සමාහිත බව නැතුව යථා භූත ඥානයක් උපදින්නේ නැහැ. සමාහිත බවත් එක්ක තමයි පින්වත්නි ඒ පුද්ගලයා තුළ යථාභූත ඥානයක් උපදින්නේ. එහෙමනම් අපිට මේ සමාහිත බව ඇති වෙන්න බුදුරජාණන් වහන්සේ වදාලා සමාධිය නැති වෙන්න මේ පුද්ගලයා තුළ පවතින බලවත් කාමච්ඡන්දේ බලපානවා කියලා. ඒතර කාමච්ඡන්දේ කියන එක සමාධියට බලවත් ලෙස සම්බාධකයක්. එහෙමනම් හිත විමුක්ත ස්වභාවයට හිතේ කෙලෙසුන්ගෙන් නිදහස් වීම බලාපොරොත්තු වන නිදහස් වීම අපේක්ෂා කරන ශ්‍රාවකෙක් විසින් පින්වත්නි එයා අත්දකින්න ලෝකයේ තුල නැවත කාමච්ඡන්දයේ හිත මැඩ ගන්නවා නම් ඒකේ හිත මැඩ පවත්වන්න විකල්පයක් පිළිසරණක් තියෙන්න ඕන. එතන මේ කාමච්ඡන්දේ පාලනය කරන්න තියෙන ක්‍රමේ තමයි පින්වත්නි කාමච්ඡන්දයක්. ඒ කියන්නේ මේ රූප ශබ්ද ආදිය දකින අහන දැනෙන මට්ටම කෙරෙහි ඒ අත්දකින ලෝකයේ කෙරෙහි ආස්වාදයක් ඇති වෙනකොට ඒ ආස්වාදයේ නැවත විඳින්න ඇති වෙන කැමැත්තනේ කාමච්ඡන්දය කිව්වේ. ඒතර මේ කාමච්ඡන්දය නැති කරගන්න පුළුවන් විදිහක් තමයි පින්වත්නි කාමච්ඡන්දය Tamanගේ හිත මැඩ ගන්නකොට කාමච්ඡන්දයක් ඇති වුණ බව මෙනෙහි කරන එක. කාමච්ඡන්දය ඇති වෙනකොට කාමච්ඡන්දයක් හිතේ ඇති වුණා කියලා මෙනෙහි කරන එක තමයි එකම ක්‍රමය. ඇත්තටම එකම ක්‍රමෙ නෙමෙයි ලේසිම ක්‍රමය. කාමච්ඡන්දයක් ඇති වුණ බව දැනගත්ත හිත කියලා කියන්නේ පින්වත්නි බලවත් කුසල් සිතක්. ඒ බලවත් කුසල් සිත විසින් දැන් කාමච්ඡන්දේ කියන්නේ අකුසල් සිතක්. ඒ කුසල් සිත විසින් අකුසල් සිත මැඩ පවත්වන එකයි මෙතන කෙරෙන්නේ. කුසල් සිත විසින් ඒ ඇතිවෙච්ච අකුසල් සිත මැඩ පවත්වනවා. කාමච්ඡන්දේ අකුසල් සිතක්. මේ පැත්තෙන් කාමච්ඡන්දයක් ඇති වුණ බව දැනගන්න එක කුසල් සිතක්. ඒ කුසල් සිත විසින් අකුසල් සිත පෙළීමක් තමයි කරන්නේ. අපි අර මීට කලින් දේශනා කරලා තියෙන දේශනාවක තියෙනවා විතක්ක සන්ඨාන සූත්‍රයේ. ඒක කොහොමද අකුසල් සිතක් ආවම ඒක කුසල් සිතකින් පෙළන්නේ කියලා ඒ ධර්මයේ තියෙනවා. ඒක දැනගන්න එකම පින්වත්නි ඒකට විකල්පයක්. ඒකට භාග්‍යවතුන් වහන්සේ මතක් කරේ සරාගං චිත්තං පජානාති කියලා. සරාගී සිතක් ඇති වුණාම සරාගී සිතක් ඇති වුණ බව දැනගන්නවා. ඒ දැන ගැනීම තුළ මෙයාට විශාල යහපතක් අභිවෘද්ධියක් සලසගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාමච්ඡන්දයක් ඇති වුණාම ඒක පාලනය කරගන්න පුළුවන් ලේසිම පහසුම ක්‍රමයක් තමයි
කාමච්ඡන්දයක් ඇති වුණාට පස්සේ ඒ ඇති වුණ බව සම්පූර්ණයෙන්ම මේ කාමච්ඡන්දේ ඇති වුණේ මගේ හිත තුල මිසක් බාහිර රූප තුල ශබ්ද තුල නෙමෙයි කියලා දැනගන්න එක. මේක සුළු දෙයක් වගේ පෙනුනට මේක සුළු දෙයක් වුණාට විශාල සංසාරික නිදහසට සංසාරේ නිදහස් වීම පිණිස මේකේ උදව්වක් තියෙනවා පින්වත්නි. රාගය බාහිර අරමුණු වල පවතින දෙයක් නෙමෙයි. රාගය කියන්නේ හිත තුල ජනිත වන ස්වභාවයක් විදිහට කල්පනා කරන එක ඊටාම වැදගත් දෙයක්. එතකොට තමන් මේකෙන් තේරුම් ගන්න ඕන, දැනගන්න ඕන, අවබෝධ කරගන්න ඕන දේ තමයි තමන්ගේම සිත තමන්ගේම සිතින් අල්ලගෙන දැඟලීමක් තමයි මෙතන තියෙන්නේ කියලා දැනගන්නකොට ඒ කාමච්ඡන්දය එයාට පුළුවන් කාමච්ඡන්ද නීවරණයෙන් යම්තාක් නිදහස් වෙලා මාර්ගය වඩා ගන්න ඒ ශ්‍රාවකයාට පුළුවන්. ඊළඟ එක තමයි පින්වත්නි ව්‍යාපාදය. මේව සමහර ඒවා අහලා තියෙනවා. නමුත් මේ වගේ තියෙන ගැඹුරු කාරණා අපි හොඳින් විමර්ශනය කරගන්න ඕන. ව්‍යාපාදය කියලා කියන්නේ හිතේ ගැටෙන ගතිය. අමනාප වෙන ගතිය. ඒ වගේම හිතේ නුරුස්සන ගතිය. ඒකට කියනවා ව්‍යාපාදේ කියලා. ඒතර ව්‍යාපාද සිතක් උපන්නාට පස්සේ ව්‍යාපාද සිතක් උපන් බව දැනගන්න ඕන පින්වත්නි. ඒක නිකම්ම මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ව්‍යාපාද සිතක් ඇති වුණාට පස්සේ ඒ ඇතිවෙච්ච ව්‍යාපාද සිත දැනගන්න ඕන. ඒකට ධර්මයේ තියෙන්නේ සදෝසං චිත්තම් පජානාති කියලා. සදෝසං චිත්තම් පජානාති. සදෝස සිතක් ඇති වුණාට පස්සේ ඒ බඳු සිතක් ඇති වුණ බව දැනගන්න එක. ඒ දැනගන්න එක කුසල් සිතක්. සදෝස චිත්තය කියලා කියන්නේ අකුසල් සිතක්. ඒතකොට ඒක දැන ගැනීම තුල කුසලයේ මතුවෙනකොට අර අකුසලයේ යට ගිහින් කුසලයේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට ව්‍යාපාදේ කියන්නේ දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සිතක් නේ. එතකොට මේ දෝමනස්ස සහගත පටික සම්පයුක්ත සිතක් තියෙන කෙනෙක් දැන් මේ කාරණේ කරන්න බෑ පින්වත්නි. හොඳට නුවණින් විමසීම. යෝනිසෝ මනසිකාරේ නැති මිනිහෙකුට මේ වැඩේ කරන්න බෑ. මේක කරගන්න නම් මේ වැඩපිළිවෙල අනුගමනය කරගන්න නම් පින්වත්නි මේ ශ්‍රාවකයා තුල යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕන. යෝනිසෝ මනසිකාරය නැත්තම් ඒ ශ්‍රාවකයාට මේ පණිවිඩය මේ වැඩපිළිවෙල මේ දැක්ම හදාගන්න පුළුවන් කමක් නැහැ. නුවණින් දැන් ව්‍යාපාදයක් ඇති වෙන වෙලාවට ව්‍යාපාදයක් ඇති වුණ බව දැනගන්න කොයිතරම් නුවණක් තියෙන්න ඕනද? දැන් ලෝකේ හැම වෙලාවකම ව්‍යාපාදේ ඇති වුණාට පස්සේ ව්‍යාපාදයටම ගින්දර අවුල් වුණා මිසක් ව්‍යාපාදේ කියන ද්වේෂය කියන ගින්නටම තව දුරටත් පිදුරු දානවා මිසක් ලෝකේ අපිට උගන්වනවද ව්‍යාපාදයක් ඇති වෙන වෙලාවට ඒ හිත දැක ගන්න කියලා අපිට කවුරුත් කියනවද? කියන්නේ. ව්‍යාපාදයක් ඇති වෙන වෙලාවට ඒ ව්‍යාපාදය යට කරන්න පුළුවන් ක්‍රමයේ තමයි පින්වත්නි මෛත්‍රිය වඩන එක. මෛත්‍රිය වැඩිම තුල තමයි ව්‍යාපාද සිත යට කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ නිසා මේ ව්‍යාපාදයේ ස්වභාවයත් සෑම බුද්ධ ශ්‍රාවකයෙක්ම දැනගෙන ඉන්න ඕන. ව්‍යාපාදයේ ඇති වෙනකොට ව්‍යාපාදයේ කියන්නේ දෝමනස්ස සහගත සිතක්. ඒ ව්‍යාපාද සිත ඇති වෙනකොට ඇතිවෙච්ච ව්‍යාපාද සිත දැනගන්න එක තමයි පළවෙනි පියවර. ඒ දැන ගැනීම කියන්නේ බලවත් කුසලයක්. ඒ දැනගත් සිත විසින් ව්‍යාපාදයේ මැඩ පවත්වන්න පුළුවන්. තුන්වෙනි එක තමයි තීන මිද්දය. තීන මිද්දේ කියන්නේ මොකද්ද? තීන මිද්දේ කියලා කියන්නේ ගොඩාක් අය හිතාගෙන ඉන්නවා නිදිමතට කියලා. නිදිමතත් තීන මිද්දේට අයිති කොටසක් තමයි. තීන මිද්දේට අයිති පරයයන් කීපයක් කතා කරගන්න පුළුවන්. නිදිමත කියන්නේ තීන මිද්දේට අයිති දෙයක්. විවිධ අරමුණු ඔස්සේ හිත දුවන ගතියක් තීන මිද්දේට අයිති දෙයක්. කුසල් අරමුණක හිත පවත්ව ගන්න බෑ කියලා කියන එකත් තීන මිද්දේට අයිති දෙයක්. සමහර අය අපිට කියන්නේ අනේ මට මේ භාවනා කරනවා හාන්දුරනේ භාවනාවක් හිත පිහිටව ගන්න බෑනි. භාවනාවක් හිත වඩා ගන්න බෑනි. ඒ කියන්නේ එයාට කුසල් සිතේ එකඟතාවයක් කුසල් සිතක අරමුණක හිත පවත්ව ගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ හිතේ තීන මිද්දේ තියෙනවා.
ඒතකොට තීන මිද්දේ කියන්නේ නිදිමත ගතියටම නෙමෙයි පින්වත්නි. අරමුණු ඔස්සේ හිත දුවන එකක් තීන මිද්දේ, කුසල් සිතක එකම අරමුණක පවත්ව ගන්න බැරි එකක් තීන මිද්දේ. එතකොට දැන් මෙතනත් සමහර වෙලාවට දැන් භාවනාවෙන් වාඩි වුණාම මේ තීන මිද්දේ පින්වත්නි වංචක ධර්මයක් විදියට තියෙනවා. වංචක ධර්මයක් කියන්නේ වංචක ධර්මයක් විදියට දැන් නිදිමත ගතිය නිකන් ಗುಣ ධර්මයක් වගේ පේන්න පුළුවන්. දැන් භාවනා කරනකොට හොඳට ආයිනකට වෙලා අපේ උපාසකම්මල එහෙමනේ භාවනා කරන්නේ ආයිනකට වෙලා හොඳට බිත්තියට හේතු වෙලා දවල් කාලෙක ඔන්න භාවනා කරනවා. භාවනා කරනකොට ඒ භාවනා කර කර ඉන්නකොට මෙයාට හොඳට පොඩ්ඩක් නිින්ද යනවා. නිකම් බාගෙට නිින්ද යනවා. නිින්ද යනකොට යාට හිතෙනවා මේක තමයි සමාධිය. මේ තමයි මට මොකක්වත් නොදැනී ගියපු අවස්ථාව සමාධිය. මම මගේ හිතේ සමාධියක් උපන්නා කියලා නිදිමතට උනත් රැවටෙන්න පුළුවන්. එහෙම නිදිමතට රැවටිලා යන ගතියක් මේ අපේ හිතේ තියෙනවා පින්වත්නි. එතකොට මේ නිදිමත ගතියට හිත රැවටී යනවා නම් ඒක වංචක ධර්මයක් විදිහට අපි දැක ගන්න ඕනේ. නෑ මේ සමාධිය නෙමෙයි මේ මගේ හිතේ ඇතිවුනේ නිදිමතේයි දැනගන්න පුළුවන් හිතක් එයාට තියෙන්න ඕන. එතකොට සුළු අකර්මණ්‍යතාවයක් හිත තුල ජනිත වෙනකොට ඒ සුළු අකර්මණ්‍යතාවය ධර්මයෙන් බලලා ධර්මයේ තුලින් දැකලා යථාර්ථයේ තේරුම් ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. එතකොට දැන් මේ නිදිමත වගේ එකක් තීන මිද්දේ වගේ එකක් ඇති වෙනකොට තීන මිද්දේ පාලනය කරන්න පුළුවන් හේතු ටික නැති කරලා දාන එකයි වැදගත් කාරණේ. තීන මිද්දේ ඇති උනේ කුමක් නිසාද? දැන් තීන මිද්දේ ඇති වෙන්න නිදිමත ඇති වෙන්න පුළුවන්. දැන් භාවනා කරනකොට නිදිමත එනවා නම් සමහර විට එයා කෑම කාපු ගමන්ම භාවනා කළොත් නිදිමත එන්න පුළුවන්. එතකොට එයා පුරුදු වෙන්න ඕන කෑම කාලා භාවනා නොකර ඉන්න. නිදිමත එනවා නම් ඒ වගේ භාවනා කරන වෙලාව ටිකක් වෙනස් කරගන්න අපිට පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට පින්වත්නි තීන මිද්දේ ඇති වෙන්න පුළුවන්. කොච්චර වීර්යය තිබුණත් තීන මිද්දෙන් හිත යට වෙන්න පුළුවන්. සමහර බටහිර බෙහෙත් වර්ග තියෙනවා. ඒ බෙහෙත් බිව්වට පස්සේ නිකන් ඇඟම හොන්දු මාන්දු වෙලා මැලවිලා යනවා. ඒත් නිකන් මහා අමුතු මත් වෙච්ච ගතියක් ඇඟ පුරා ක්‍රියාත්මක වෙනවා. ඒත් ඒක හේතුව විදියට දැකලා යා ඒ වගේ වෙලාවක භාවනා නොකර ඊට වඩා වෙනස් කාලයක් භාවනාවට යොදා ගන්න ඕන. ධර්මයක් දියුණු කරන්න යොදා ගන්න ඕන. මෙන්න මේ වගේ අර සුළු සුළු වශයෙන් පවතින හේතු වෙනස් කරාට පස්සේ තීන මිද්දේ નિરાයාසයෙන්ම තමන්ව පෙලන්නේ නැහැ, යට කරන්නේ නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම පින්වත්නි නිදිමත නම් දැන් ඔය මොග්ගල්ලාන මහරහතන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ දුන්න උපමාවක තියෙනවා. මොගලන් හාමුදුරුවෝ නිවන් අවබෝධ කරන්න ආපු ගමනේදී පළවෙනි ශ්‍රාවකයා මේ බුදුරජාණන් වහන්සේගේ දෙවෙනි ශ්‍රාවකයා විදියට කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේ සෝතාපන්න වුණා. සෝතාපන්න වෙලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සෝවාන් වුණාට පස්සේ පැවිදි වුණා. පැවිදි වෙලා ධර්මයේ දියුණු කළා. නමුත් උන්වහන්සේට හරියට තීන මිද්දෙන් හානි වෙලා තියෙනවනේ. හරියට නිදිමත ඇවිල්ලා තියෙනවා. ඉතින් මුගලන් හාමුදුරන්ට නිදිමත එනවා. නිදිමත එනකොට පින්වත්නි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මොන භාවනා කර කර ඉන්නකොට නිදිමතයි. නිදි කිරා වැටෙනවා. ඔන්න ආයෙ භාවනා කරනවා. ආයෙත් නිදි කිරා වැටෙනවා. ආයෙ භාවනා කරනවා. ඉතින් භාවනාවක් වැඩෙන්නේ නැහැ නේ. බුදුරජාණන් වහන්සේ එතන පෙනී හිටියා. පෙනී ඉඳලා බුදුරජාණන් වහන්සේ විමසනවා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගෙන්. ඒ වෙනකොට රහත් වෙලා නැහැ උන්වහන්සේ. උන්වහන්සේගෙන් විමසනවා මොග්ගල්ලාන දැන් ටිකක් නිදිමතයි නේද? දැන් ටිකක් නිදිමත ගතිය ඇවිල්ලා නේද තියෙන්නේ? එහෙමයි කිව්වා. අනේ ස්වාමීනි මට නිදිමතයි කිව්වා. මොග්ගල්ලාන දැන් ඔය විදිහටම භාවනා කරන්න එපා කිව්වා. මොග්ගල්ලාන අරමුණ වෙනස් කරගන්න කිව්වා. මොකද පළවෙනියෙන් කිව්වේ? අරමුණ වෙනස් කරගන්න කිව්වා.
එක මේ වගේ හරියට. දැන් හිතන්න ආනාපාන සතිය වඩනවා කියලා කවුරු හරි කෙනෙක්. දැන් ආනාපාන සතිය වඩනකොට නිදිමත එනවා. ඒතකොට එයා තවදුරටත් එක දිගට ආනාපාන සතිය වඩන්නේ ආනාපාන සතිය වඩනකොට එයාට නිදිමත නම් ආවේ. එයා එක දිගට දැන් ආනාපාන සතිය ආයෙ වඩන්න යන්නේ එයා ආනාපාන සතිය ටිකක් පැත්තකට කරලා වෙනද කරපු තව වෙන භාවනාවක් කරනවා. අපි හිතමුකෝ ආනාපාන සතිය වඩාන යනකොට නිදිමතයි නම් එයාට පුළුවන් මෛත්‍රී භාවනාව කරන්න. එයාට පුළුවන් බුද්ධානුස්සතිය වඩන්න. අන්න එතකොට අර නිදිමත අඩු වෙලා එයාගේ හිතේ යම්කිසි එකඟතාවයක් ඇති වෙලා තීන මිද්දෙන් පීඩා විඳින ගතිය මගේ හැරිලා යනවා. හිතන්න ඒත් නිදිමත එනවනම් දැන් ඒත් නිදිමත එනවනම් අපි මොනව කරාද? අපි නිදා ගන්නවා. එතනින් එහාට අපි මොකුත් කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විකල්ප අපි ඕන එකට ගිහින් බලයි. හරි වෙන අරමුණකට ගිහින් ඕන මෛත්‍රිය වඩනවා නම් ඒක වෙනස් කරලා ඕන ආනාපාන සතිය වඩනවා. ඊට පස්සේ ඒත් නිදිමත එනවනම් එයා මෙතන පොඩ්ඩක් හාන්සි වෙනවා. එච්චරයි. ඒ පොඩ්ඩ තමයි ඊට පස්සේ පැය දෙකක් තුනක් වෙන්නේ. ඊට පස්සේ මේ භාවනා කරන කෙනාට නිදිමත එනවා නම් ඔන්න එයා අරමුණ වෙනස් කරාම ඒත් නිදිමත එනවා නම් පින්වත්නි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන හොඳට ධර්මකාරණා මේ සිහි කරන්න කිව්වා. Taman දන්න ධර්මකාරණා තියෙනවනේ. ඒවා සිහි කරන්න කිව්වා. දැන් ධර්මකාරණා සිහි කරගෙන යනකොට ඒත් නිදිමතම එනවා නම් ඉතින් බරපතල නිදිමතක් වෙන්න ඇති එහෙමනම්. ඒත් නිදිමතම එනවා නම් උන්වහන්සේ දේශනා කරනවා ඒ වගේ වෙලාවක හඬ ගාලා ධර්මයෙන් කියන්න කියනවා. හයියෙන් ධර්මයේ කියන්න කියනවා. එතකොට ඔය පාඩම් කරගත්ත පිරිත් සූත්‍රයක්. ඒක සමහර අය කියනවනේ අපිට නම් ඕනේ නැහැ පිරිත් ඕනේ අපිට අපි භාවනාව විතරයි කරන්න කියලා. එතකොට භාවනාව තුළම යා සමහර නීවරණයන්ගෙන් පීඩා විඳිනකොට යාට ඒ පීඩා විඳින නීවරණයෙන් නිදහස් වීම පිණිස වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා භාවනා කර ඉන්නකොට එයාගේ හිත තුළ පින්වත්නි සම්පූර්ණයෙන්ම තීන මිද්දෙන් පීඩා විඳිනවා නම් ඒ පීඩා විඳින වෙලාවට බුදුරජාණන් වහන්සේ විකල්පයක් විදිහට තවත් විකල්පයක් යෝජනා කරනවා. මොකද්ද? හඬ ගාලා ධර්මයේ කියන්න කියනවා. හයියෙන් ධර්මයේ කියනවා කට ඇරලා. එතකොට අර නිදිමත ගතිය ටිකක් අඩු වෙනවා. ඒ නිදිමත ගතිය බැහැර වෙලා යනවා. එතකොට ඒත් හිතන්නකෝ ඒත් නිදිමතම එනවනම් ඒත් නිදිමතම එනවනම් බුදුරජාණන් වහන්සේ වදාලා හොඳට අත් දෙකෙන් මේ අල්ලින් හොඳට කන් දෙකේම අතුල්ලන්න කියනවා. කන් දෙකේම හොඳට අතුල්ලනවා. රතු වෙන්න අතුල්ලනවා. එතකොට මේ අතුල්ලනකොට පොඩක් කන් එහෙම රත් වෙනවා. රත් වෙනකොට අර නිදිමත ටිකක් ඔන්න පහ වෙලා යනවා. හිතන්නකෝ ඒත් නිදිමත එනවනම් ඒත් අර තීන මිද්දෙම මතුවේවි එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් මොග්ගල්ලාන මේ වගේ වෙලාවට මූණ සෝද ගන්න. අතපය ටිකක් සෝද ගන්න. වතුර ටිකක් වළඳන්න. දැන් බලන්න කොච්චර ලස්සන විකල්පද මේවානේ. ඊට පස්සේ හිතා ගන්නකො මූණ හොදගෙන එහෙනම් අතපය හොදගෙන එහෙම ඉන්නකොටත් මේ ඒ වෙලාවේ සම්පූර්ණයෙන්ම අර තීන මිද්දේම මතුවේවි එනවා කියලා හිතන්නකො. ඒ තීන මිද්දේම මතුවෙලා එනවා නම් බුදුරජාණන් වහන්සේ වදාලා මොග්ගල්ලාන තමන්ගේ හිතින් හොඳට ඇස් සැරලා එලිමහන් ටිකින් වටපිට බලන්න කිව්වා. හොඳට බලන්න කිව්වා. හොඳට බලලා ඈතින් ඈතට හිත යවන්න කිව්වා. කඳු පන්ති අතරින් දුරට හිත යවනවා. දුරට හිත යවමින් බලනවා. හඳ තාරකා දිහා ඈතින් ඈතට බලනවා. එහෙම බලාගෙන ඉද්දිත් එයාගේ හිස කඩා වැටෙනවා නම් එහෙනම් ඉතින් හොත්තටම අමාරු නිදිමතක් නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙමනම් දැන් සක්මන් කරන්න කියනවා. සක්මනට බැහැලා දැන් සක්මන් කරන්න කියනවා. සක්මන් කරනකොට යා සක්මන තුලම හිම ඇදගෙන වැටෙන ගතියක් නම් එන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා දැන් නම් එනම් කරන්න දෙයක් නෑ. දැන් හොඳට සිහියෙන් මම මේ වෙලාවේ අවදි වෙනවා කියන
බලවත් අදහස හිතේ ඇති කරගෙන බොහෝම සිහියෙන් සිහි නුවණින් සැතපෙන්න කියනවා. දැන් බලන්න විකල්ප කොච්චර තියනවද තීන මිද්දේ ඇති වෙනකොට. ඊළඟ නීවරණේ තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. කුක්කුච්ච කියන්නේ මොකද්ද? කුක්කුච්ච කියන්නේ පසුතැවීමට. උද්දච්ච කියන්නේ මොකද්ද? පින්වත්නි උද්දච්ච කියලා කියන්නේ හිත විසිරෙන ගතියට. හිත විසිරෙන ගතියක් තියෙනවා, පසුතැවෙන ගතියක් තියෙනවා. එතන මේ පසුතැවීම කියන එක ධර්මයේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්න එකක් නෙමෙයි. පසුතැවීම කියන්නේ ඊටා යහපත් දෙයක් නෙමෙයි පින්වත්නි. පසුතැවීම නිසා අපිට අපගේ ජීවිතය තුළ පීඩාවක් තියෙන්නේ. අතීතය ගැන යම් මිනිහෙක් පසුතැවෙනවා නම් එයාට ධර්මය අල්ල ගන්න බෑ. අමාරුයි. අතීතේ අතහැරලා දාපු අයයි ධර්මයට ආවේ. අඟුලිමාල වගේ අය ම්ලේච්ඡ ඝාතකයෝ විදියට ගෙවපු අතීත ජීවිතයක් තිබ්බා. ඒ ජීවිතය අතහැරලා දාලා ධර්මයත් එක්ක නැගිටපු නිසායි අතීතේ අමතක කරලා දාපු නිසායි උන්වහන්සේ ධර්මයට ආවේ. එතකොට මේ කුක්කුච්ච කියලා කියන්නේ පසුතැවීම, උද්දච්ච කියලා කියන්නේ හිත විසිරෙන ගතියක් තියෙනවා. එතකොට හිත විසිරෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා හිත විසිරිච්ච වෙලාවක සමාධියක් දියුණු වෙන්නේ නැහැ. සමාහිත කියන්නේ හිත එකඟ වෙච්ච වෙලාවටයි. ඒ කියන්නේ අපි අර ඉස්සල්ලත් කිව්වේ වාක්‍යයක් සමාහිතෝ භික්කවි යථාභූතම් පජානාති කියලා. සමාහිත වූෙකුගේ හිත තුල තමයි යථාභූත ඥානෙ උපදින්නේ කියලා. එහෙමනම් උද්දච්ච කුක්කුච්චේ යම්කිසි ශ්‍රාවකයෙක්ගේ හිතේ තියෙනවා නම් එයාට මේ සත්‍ය අවබෝධය චතුරාර්ය සත්‍ය දකින්න පුළුවන් කමක් නැහැ. මොකද චතුරාර්ය සත්‍ය දකින්න කෙනාට සම්මා සතියේ උදව්වක් තියෙන්නම ඕන. ඒතර මේ සිහිය පවත්ව ගන්න එක උද්දච්ච කුක්කුච්චේ පාලනය කරගන්න හොඳ දෙයක් තමයි හැම වෙලාවකම සිහියෙන් වැඩ කරන්න පුරුදු වෙන එක. ඒතර කෙනෙක් කියන්න පුළුවන් හැම වෙලාවකම කොහොමද සිහියෙන් වැඩ කරන්නේ? සිහියෙන් වැඩ කරන්න අපිට හැම වෙලාවකම හිත දෙන්නේ නැහැ. ඒක කරගන්න අමාරුයි. ඔබ වහන්සේලාට කියන්න නම් පුළුවන් කනකොට බොනකොට නානකොට අඳිනකොට පළඳිනකොට මේ හැම වෙලාවකම සිහිය පවත්වන්න කියලා. ඉතින් කොහොමද සිහිය පවත්වන්නේ හැම වෙලාවකම? අපිට නම් ඒ බඳු සිහියක් පවත්වන්න බෑ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒ නිසා මම ඔබට විකල්පයක් කියලා දෙන්නම්. අඩුම දවසකට පැය භාගයක් සිහියෙන් වැඩ කරන්න. මම මෙන්න මේ වෙලාවේ සිහියෙන් වැඩ කරනවා. පැය භාගයක් උයනකොට, කනකොට, ඒ පැය භාගය ඇතුළත කරන හැම දෙයක්ම සිහියෙන් කරන්න. අන්න එහෙම සිහියෙන් කරලා ඒ වෙලාවේ වාඩි වෙන්න භාවනා කරන්න හොඳට හිතේ භාවනාව වැඩෙනවා. ඒ කියන්නේ භාවනා කරන්න කලින් පූර්ව සැලසුමක් හදාගන්න මම පැය භාගයක විතර කාලයක් එක දිගට මම මේ පැය භාගයක විතර කාලය තුල මම හොඳට හිත පුහුණු කරනවා, හිත වඩනවා කියලා මේ හොඳට සිහියෙන් වැඩ කරනවා කියලා හිතා ගන්න. එතකොට මේ සම්මා සතිය කියන එකට විශාල උදව්වක්. ඒ වගේම තමයි එහෙම සති සම්පජාඤ්ඤයෙන් සිහිනුවණින් වැඩ කරනකොට යාගේ උද්දච්ච කුක්කුච්චය කියන පසුතැවෙන ගතියත් ඒ වගේම හිත විසිරෙන ගතියත් කියන ස්වභාවය බැහැර වෙලා ගිහින් ඒ නීවරණේ මැඩ පවත්වන්න පුළුවන්. ඊළඟ එක තමයි විචිකිච්ඡා නීවරණේ. විචිකිච්ඡාව කියන්නේ නම් හොඳට අපිට පුරුදුයි සැකය කියන එක. මොනවා ගැනද හිතේ සැක ඇති වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන සැක උපදින්න පුළුවන්. ධර්මයේ ගැන සැක උපදින්න පුළුවන්. සංඝයා ගැන සැක උපදින්න පුළුවන්. එතකොට මේ විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තුන් තැනකදී සැක උපදින්න පුළුවන්. ඉහත ආත්මය ගැන සැක උපදින්න පුළුවන්. කවුද දන්නේ කලින් හිටියද කියලා? ඔබ වහන්සේලෝම සංසාරේ කියලා එකක් කිව්වට අපි කොහොමද විශ්වාස කරන්නේ සංසාරේ කියලා එකක්? ඇත්තටම සංසාරේ කියලා එකක් තියෙනවද නැද්ද කියලා මට විශ්වාස නැහැ. ওই විදිහට ඉතින් අතීත භවය ගැන සැක උපදින්න පුළුවන්. ඒ වගේ මතු භවය ගැන සැක උපදින්න පුළුවන්. ඉපදිනවද නැද්ද දන්නේ. ওই තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලන හොඳ සනීපෙට අපි ඉන්න ඕන. අපි මේ අනාගතයේ අපි ඉන්නවද නැද්ද ඔය මොකක්වත් අපි දන්නේ නැහැ වගේ අනාගතය ගැනත් සැක උපදින්න පුළුවන්. ඊට පස්සේ මේ මතු භවයත්
අතීත භවය දෙකම ගැන සැක උපදින්න පුළුවන්. නෑ මේක තමයි අන්තිම එක. ඔය භෞතිකවාදී අදහස් දරනා ඉන්නේ. නෑ අපි හොඳට කාලා බීලා ඉඳයි මෙහෙට ආවි කියලා. ඔය ඉතින් කාලා බීලා ඉන්න ආව නම් හොඳට කාලා බීලා ඉන්න එක තමයි හොඳම දේ. මම නම් කියන්නේ කාලා බීලා ඉන්න මෙහෙට ආවා කියලා හිතන කෙනෙකුට තියෙන ඒවා හොඳට කන්න කියලායි. තියෙන දේවල් හොඳට බොන්න කියලායි. තියෙන ණය වෙවි හරි බොන්න කියලා මම නම් කියන්නේ. හේතුව තමයි කාලයකට ආයේ මනුස්ස ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ. ඒ බලවත් මිත්‍යා දෘෂ්ටිය නිසා යාට කාලයකදී මනුස්ස ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ. ඒතර අතීත භවය ගැන සැක උපදිනවා, අනාගත භවය ගැන සැක උපදිනවා, අතීත අනාගත මේ භව දෙකම ගැන සැක උපදිනවා. ඊට පස්සේ පටිච්ච සමුප්පාදය ගැන සැක උපදිනවා. අවිද්‍යාව නිසා සංකාර ඇති වෙනකොට ඕවා ඉතින් ඕවා නිකන් හිතලුවක්ද දන්නේ නැහැ. එහෙම හිතෙන්න පුළුවන්. ඊළඟ එක තමයි පින්වත්නි ත්‍රිශික්ෂාව ගැන සැක උපදිනවා. එතකොට අද නම් හරියට මේ වගේ තැන් ගැන හරියට මිනිසුන්ට සැක තියෙනවා. මොකද තමන්ගේ ගුරුවරයා කියලා දුන්න විදිහටනේ ධර්මයේ බලන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරපු මූලික දේශනාවට හිස නමාගෙන ධර්මයේ ඇසුරු කරනවා නෙමෙයිනේ. එයාගේ ගුරුවරයා කියපු පණිවිඩයට අනුවයි ධර්මයේ දිහා බලන්නේ. එතකොට එහෙම වුණාට පස්සේ හරියට සැක උපදින්න තියෙන අවස්ථා වැඩි. විචිකිච්ඡාව කියන නීවරණ ධර්මයට අපේ හිත විවෘත වෙන්න තියෙන ඉඩකඩ පින්වත්නි හරිම වැඩි. ඊළඟ එක තමයි පින්වත්නි දැන් ඔතනින් අපේ ඔය ධර්මයේ ඇසුරු කරද්දී අපිට ප්‍රකටව මුණ ගැහෙන නීවරණ ධර්ම පහ ඉවරයි. නමුත් අර පටිසම්භිදා මාර්ගයේ තව තියෙනවා නීවරණ තුනක් වදාරලා තියෙනවා. එකක් තමයි අරතිය. අරතිය කියන්නේ අකමැත්ත. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ව්‍යාපාදී කියලා. නෑ මේක ව්‍යාපාදී නෙමෙයි. මේක පින්වත්නි සංසාර මේකට විකල්පය තමයි මේ අරතිය. අරතිය කියන්නේ එයාට මේ පටිගයක් නෑ, පොඩි අකමැත්තක් තියෙනවා. දැන් උදාහරණයක් විදියට දැන් මේ කාලේ පන්සල් වලට යන්නත් බෑ. එළියට යන්නත් බෑ. ඒතර යන්න ඉන්න බැරි කොට මිනිස්සු කියනවා දැන් ගෙවල් වලම කියනවා මේ ඔන්න නෝනා කියනවා මහත්තයාට අපිට දැන් මේ කාලේ පන්සල් යන්නත් බෑ. දැන් මේ පොයට අපිට සිල් ගන්න විදියකුත් නැහැ. දැන් මේ රට වහලා තියෙන එකේ අපිට ඕව මොකක්වත් කරගන්න බෑ නේද? අපි ගෙදර සිල් ගමු. එතකොට එයා කියනවා දැන් කියන්නේ පටිගයකුත් නැහැ ඒකට. එතකොට කියනවා අනේ ගෙදර සිල් අරගෙන කොහොමද? කවුද දානි දෙන්නේ අපිට? ඊට පස්සේ මේ පොඩි උන් කෑ ගහනකොට කොහෙද මොන සීලයක්ද? අනික ඔය ටීවී එකේ බණ ඇහුවට ඒක ඉතින් හාමුදුරුවෝ කෙනෙක් ළඟ ඉන්නවා වගේ බණ එහෙම නැහනේ. ඒව හැංගීමක් ඉන්නේ නැහනේ. ඒ නිසා මේ ගෙදරන් මම නම් හිතන්නේ ගෙදර සිල් ගන්න එක අසාර්ථකයි වගේ එහෙම අදහසක් එන්න අන්න බලන්න අරතිය. පටිගයකුත් නැහැ. එයාට එදාට කිව්වොත් දැන් මේ කවුරුවත් නැති එකේ දරුවෝ ටිකයි ඔක්කොම එකතු කරන අපි පුංචි මේ නිකන් පොඩි පාටියක් ලෑස්ති කරගමු. ඒතකොට එයා කියනවා ආ ඒක නම් හොඳයි මේ නිදහස හිටපු එකේ. ඒක හොඳයි දැන් පන්සල් යන්නත් බැරි එකේ අපි එහෙමවත් දරුවොත් එක්කවත් සතුටින් ඉමු කියලා එයා ඒකට කැමති නැද්ද? කැමති. අන්න ඔකට තමයි අරතිය කියලා කියන්නේ. අරතියෙන් නිදහස් වෙන අරතිය කියන නීවරණයෙන් නිදහස් වෙන ක්‍රමය තමයි පින්වත්නි සංසාරික දුක සිහි කරන එක. සාංශාරික වශයෙන් විඳවා ආපු දුක සිහි කරනකොට ඒ මාරපාක්ෂික ධර්මයක් විදියට යම් කෙනෙක්ගේ හිතේ අරතිය මතුවෙනවා නම් ඒ අරතිය මග හැරලා යනවා. ඉද්ධිපාද ධර්ම දියුණු කරන එක. ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ඉර්ධිපාද ධර්ම දියුණු කරන එක. තමන්ගේ ජීවිතේ ධර්මී කරා ඉලක්කය සාධනය කර ගන්නකම් ඒ කැමැත්ත මුල් කරගෙන තමන්ගේ වීරිය අම්ත නොහැර ඉන්න එක සම්පූර්ණයෙන් යාට එතකොට නිදහස් වෙන්න පුළුවන්. ඡන්දයක් හදා ගන්නවා කැමැත්තක්, චිත්ත හිත දැඩි කර ගන්නවා සෝවාන් වෙනවමයි වෙලාමයි නවතින්නේ කියලා දැඩි කැමැත්තක් හදා ගන්නවා. වීරියක් හදා ගන්නවා. විමර්ශා සසර දුකින් නිදහස් වීමට තමන්ගේ ජීවිතේ ප්‍රඥාව දියුණු කර ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට පින්වත්නි අරතිය තේරුම් ගන්න නීවරණයක් විදිහට. ඊළඟ එක තමයි අවිජ්ජා නීවරණය. අවිජ්ජා නීවරණය කියන්නේ අවිජ්ජා නීවරණය කියලා කියන්නේ මෙතන කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ අරහත්වේදී සම්පූර්ණයෙන් අවිද්‍යාව දුරු වෙනවා කියලා වදාළානේ. ඒ අවිද්‍යාව නෙමෙයි මෙතන කතා කරන්නේ.
අවිද්‍යාව කියන්නේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං කියලා ධර්මයේ තෝරන්නේ චතුරාර්ය සත්‍ය නොදන්නාකම අවිද්‍යාව කියලා. ඒක නෙමෙයි මෙතන පින්වත්නි. අරමුණු වල මුලා වෙන ස්වභාවයක් මේ හිතේ තියෙනවා. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අරමුණු වල හැම වෙලාවකම මුලා වෙන ගතියක් තියෙනවා. රූපේ දකින්නකොට මුලා වෙනවා. එතකොට රූපේ ලස්සනයි ගැහැණු පිරිමි වශයෙන් ග්‍රහණය කර ගන්නවා. අරමුණක් පාසා හිත දුවනවා. එතකොට තමන්ගේ ජීවිතය තුළ ආධ්‍යාත්මයේ තුළ මේ අරමුණු වල මුලා වෙන ගතියක් හිතේ තියෙනවා නම් ඒ අරමුණු වල මුලා වෙන ගතිය තියෙන මේ හිතේ පවතින ඝන සංඥාව නිසා නැති ස්වභාවයක් ඇතයි කල්පනා කරන ගතිය නිසා යථාර්ථයේ නොදන්නාකම නිසා යථාර්ථයේ නොදන්නාකමත් අවිද්‍යාව තමයි. නමුත් අරමුණු වල මුලා වෙන ගතිය මෙතන අවිද්‍යාව කියලා හඳුන්වන්නේ. ඒතර අරමුණු තේරුම් ගන්නකොට අරමුණේ යථා ස්වභාවයේ ධර්මයේ තුලින් දැනගන්නකොට අවිජ්ජා නීවරණය අගිහිත යට යනවා. අවසානික තමයි සබ්බේසු අකුසල ධම්මා. සියලු අකුසල් ධර්ම නීවරණයක් විදියට පෙන්නලා තියෙනවා. ප්‍රඥාවක් නැති කෙනෙකුට මේ වැඩපිළිවෙල කරන්න බෑ. නීවරණ මැඩපවත්වනවා නම් එයාට හොඳට යෝනිසෝ මනසිකාරයක් තියෙන්න ඕන. මේ මනසිකාරයේ තියෙන කෙනා ධර්මීය දියුණු කර ගන්නවා. ඔබ හැම දිනාටම නීවරණ දුරු කර ගන්නට මේ